අයිබෝන් හිතවතුනි ජේසු පිහිටයි සමිදානන් වහන්සේගේ ආශිර්වාදයේ කරුණාව ඔබ සියලු දෙනා සමග ඔබේ පවුලේ හැම කෙනෙක් එක්කම රැඳී පවතින්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්මයන්ෝ ධර්ම සාකච්ඡාව අපි ආරම්භ කරද්දී අද දිනේ අපට කතිකාවට බඳුන් කරන්නට තිබෙන්නේ සමිදානන් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගලෝත්සවයට අදාළ දේව වාක්‍ය සංග්‍රහයේ කරුණු කාරණා. ඒ සඳහා බොහොම ගෞරවයෙන් අපි අරයුම් කළා ගරු ලලිත් ෆීලික්ස් පූජා ප්‍රසාදීන් වහන්සේට අපේ මැදිරියට. පේදුමිනි ජේසු පීඨය කියලා වහන්සේව පිළිගන්නවා. ජේසු පීඨයි. පේදුමිනි අද සමිදානන් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගල්‍ය පිළිබඳව කතා කරන්නට අපට ලබා දී තිබෙන සුවිශේෂ පාඨයන් දිහා අවධානය යොමු කරද්දී පළමුවන කියවීම ශුද්ධ වූ සුවිශේෂයේ සමගින් දෙවන දේව ප්‍රකාශනය අපිට ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කෙරෙන මූලික කරුණු කාරණා මොනවද? ස්වර්ගාරෝහණ මංගල්‍යයත් එක්ක දේ වචනේ විශේෂාකාරයෙන් උන්වහන්සේ ස්වර්ගාරෝහණය වෙද්දී ලබා දුන්නා වූ ධර්මදූත කාර්යවලය පෞකමාව සාසුභාරංචිය දේශනා කිරීම ඒකම උන්වහන්සේගේ ජීවිතය පූජාවීමත් එක්ක හැමතෙම ගැලවීම දෙන්නට එකවරක් පූජාවීම තුළ අප සමග සදහටම ජීවත් වෙනවා වගේම අපි එක්ක පවතින් නැති ස්වභාවය ස්වර්ගාරෝහණ මංගල්‍යයත් එක්ක අපට පැහැදිලි කරනවා. හොඳයි. ඒ මූලික කරුණු කාරණා එක්ක අපි සූදානම් වෙනවා අද දවසට නියමිත පළමුවන දේව ප්‍රකාශනය උච්චාරණය කරමින් ඉන් අනතුරුව එහි ඇති කරුණු අවබෝධ කරගන්නට. අපොස්තල වරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් පාඨයකි. තියෝපිලස් තුමෙනි ජේසුස් වහන්සේ කළා වූද ඉගැන්වුවා වූද සියලු දේ උන්වහන්සේ තෝරාගත් ප්‍රේරිතවරුන්ට ශුද්ධාත්මයන්න් කරන කොටගෙන අනදී උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා මාගේ ප්‍රථම කෘතියෙහි මම විස්තර කළෙමි. උන්වහන්සේගේ මරණයෙන් පසු 40 දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින්ද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන දේශනා කරමින්ද බොහෝ නිසැක සාක්ෂි වලින් උන්වහන්සේ ජීවමානව ප්‍රකාශ වූසේක. උන්වහන්සේ ඔවුන් සමග ආහාර වළඳමින් සිටියදී ඔවුන් අමතා ඔබ ජෙරුසලමෙන් ඉවත්ව නොගොස් මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න. මන්ද ජොහාන් වතුරෙන් බෞතිස්ම ස්නාපනය කෙළේය. එහෙත් මින් නොබෝ දවසකින් ඔබ ශුද්ධාත්මයන්ගෙන් බෞතිස්ම ස්නාපනය කරනු ලබන්නහු යැයි වදාළසේක. ප්‍රේරිතවරුන් එක්රැස් වූ කල ස්වාමිනී ඔබ යළිත් ඊශ්‍රායෙල් රාජ්‍ය පිහිටුවන කාලය මෙයදැයි ඔවුහු උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින් පියාණන් වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාලයන්ද අවස්ථාවන්ද දැන ගැනීම ඔබට අයිති කාර්යයක් නොවේ. එහෙත් ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල ඔබ බලය ලබන්නහුය. එවිට ඔබ ජෙරුසලමෙහිද මුළු ජුදෙහි හා සමාරියෙහිද පොළොවේ සීමාන්තයන් දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහු යයි වදාළසේක. උන්වහන්සේ මෙසේ වදාරා ඔවුන් බලා සිටියදීම ඔසවා ගනු ලැබ වලාකුලකින් වැසී ඔවුන්ට නොපෙනී ගියසේක. උන්වහන්සේ යන කල ඔවුන් අහස දෙස බලාගෙන සිටියදී සුදුවතින් සැරසුණු මනුෂ්‍යෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිට ගලීලයේ වැසියෙනි. ඔබ අහස දෙස බලාගෙන සිටින්නේ කුමටද? ඔබ කෙරෙන් ඔසවා ගනු ලැබූ මෙම ජේසුස් වහන්සේ ස්වර්ගයට නගිනු දුටුසේම ආපසු වඩිනු ඇතැයි කීය. පේදුමිනි අද දිනට අපට ඉදිරිපත් කර තිබෙන පළමුවන දේව ප්‍රකාශනයට අවධානය දෙද්දී අපිට කතා කරනවා ක්‍රිස්තු උත්ථානයෙන් අනතුරුව උන්වහන්සේගේ ස්වර්ගාරෝහණය දක්වා දින 40ක කාල පරිච්ඡේදයක් ගැන නැවතත් අපි පහුගිය කාලවකවානුව ඇතුළේ මීට අදාළ දේවාක්‍ය සංග්‍රහයන්ට සවන් දුන්නා. ඊට අදාළව අපි දහම් කරුණු අපි පූජා ප්‍රසාදින් වහන්සේ හරහා අපි දැන ගියාගත්තා. මේ දින 40ක කාලය ඇතුළේ පියතුමෙනි මොන වගේ කාර්යභාරයක්ද සමිදානන් වහන්සේ සිදු කළේ? ක්‍රිස්තුන් වහන්සේගේ මරණය සමග උත්ථානය. ඒතර උත්ථානය තුල තමයි ඔවුන් දර්ශනය වීම එක්ක
මේ ශ්‍රාවකයන් තමන්ගේ ස්වාමින් වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවයේ ගැඹුරු බව අත්දකින්නට පටන් ගත්තේ. විතරක් නෙමෙයි ඒ හැම දෙයක් එක්කම උන්වහන්සේ උත්තාන වෙලා ඔවුන් අතර සිටින බව ඔවුන්ට අත්දැකීමෙන් ලැබුණා. ඒකට මේ උත්තානය අපි දකින්නේ ඒ ශාරීරික උත්තානයක් වගේම ඒකේ ආත්මානුභාවයක් තියෙන උත්පාදනයක්. ඒ නිසා අපි අවස්ථාවල දකිනවා දැන් මද්දලාවේ මරියා අල්ලන්නේ නැද්දිකව මාව අල්ලන්නට එපා. මම ඉස්සර හිටපු ස්වාමින් වහන්සේ නොවන බව. එතකොට ඒ තුල මේ උත්හානේ ජනතාව අතර වැඩ සිටීම තිබෙනවා. එතකොට මේ වැඩ සිටීමත් එක්ක උත්හානයෙන් පස්සේ අපි දකිනවා උන්වහන්සේ ඒ ආත්මානුභාවයත් එක්ක මේ අයගේ අපෝසලික කාර්යයන් සඳහා ජීවය දෙනවා. ඒකම මේ අය සමහර තැන්වල බිය චකිතය ඇතිව ඉන්නේ. ඒ හින්දා සමයක අවස්ථාවක් තියෙනවා සීමොන් පේදුරු කියනවා මම මාළු අල්ලන්න යනවා. එහෙම කියලා 6 දිනක් එක්ක ගියා මාළු අල්ලන්න. දැන් එතන ආයි උන්වහන්සේ ඇවිල්ලා ප්‍රාතිහාරය වෙනස මාළු අල්ලලා දීලා ඒ අයට කන්න බොන්න දීලා එයා එක්ක ඉන්න ස්වාමින් වහන්සේ බව ජීවමානව ඉන්න ස්වාමින් වහන්සේ බව ඔවුන්ට දැක්කුවා. එතකොට මෙය ඔවුන් ලැබුවා වූ ඇදහිල්ලේ ජීවයක්. ඒකම ඒගොල්ලන්ගේ ගමනට උන්වහන්සේ දුන්නු මහත් වූ බලාපොරොත්තුවක්. එතකොට ඉගැන්වීම් තුළ බලාපොරොත්තුවේ ගමනක් යන්නට ඔවුන්ට උත්හානය එක්ක උන්වහන්සේ සිටියා. එතකොට ඒ දින 40ත් එක්ක දැන් උන්වහන්සේ ස්වර්ගාරෝහණය වීම ඔවුන් සමග අර වැඩවිසීමේ ස්වභාවය වෙනස් වීමක්. ඒකෝ ඒකේ අනික් පැත්තෙන් අපිට කියන්නේ උන්වහන්සේ ස්වර්ගාරෝහණය වුණායි කියන එකත් එක්ක අප සමග ජීවමානව සිටීමේ ස්වභාවය නැති වෙන්නේ නැහැ. නමුත් අර ආකාරයෙන්ම අප සමග සිටිය ආකාරයේ ගෝලයන්ට දුන්නා වූ ඒ ශක්තිය ආකාරයේ යම්කිසි ආකාරයේ වෙනස් ස්වභාවයකටපත් වෙනවා. ඒකට හේතුව ඒ ස්වර්ගාරෝහණය නැතිනම් සුද්ධාත්මයන් වහන්සේ ලබන්නට බෑ. ඒකට උන්වහන්සේ ඒ නිසා පියාණන් වහන්සේ වෙතට නැවත යෑම ස්වර්ගාරෝහණයත් එක්ක අපිට දක්වනවා. නමුත් මේ දින 40ත් එක්ක උත්තාන සමය තුල අපිට උන්වහන්සේගේ ජීවයේ බලය අපිට මතක් කරලා දෙනවා. හොඳයි. එතකොට හිතවතුනි අපි කල්පනා කරලා බලද්දී කතා කරලා බලද්දී උන්වහන්සේ කිසි දිනක අපව අතර නොයන බව උන්වහන්සේ අප සමග නතර වී සිටින බව උන්වහන්සේගේ උත්ථානයෙන් පසුව අපිට උන්වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගලෝත්සවය අපි සැමරීම දක්වා කාල පරිච්ඡේදයේ අතරතුර දේව වන්දනාව අපි හරි ලස්සන පිළිවෙලකට සූදානම් කරනවා. පෙරදින පළමුවන දේව ප්‍රකාශනය තුල මේ ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයන් සමග සිටින වේලාවක උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ ඔබ ජෙරුසලමෙන් ඉවත්ව නොගොස් මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න. මෙතන අපිට ප්‍රකාශ කරන තහවුරු කරන දේව තාත්තගේ පුත්‍රයන්න් වහන්සේ විසින් ප්‍රකාශ කරන තමන්ගේ තාත්තගේ පොරොන්දුව මොකක්ද? දැන් ක්‍රිස්තුන් වහන්සේ දැන් ස්වර්ගාරෝහණය වෙන්නට ආසන්න වෙද්දී අනිවාර්යයෙන් වොන්ට කිව්වා මේ ජෙරුසලම ඉන්නට ඕනේ සහනදායකයෝ එනතුරු. එතකොට ඒ පොරොන්දුව තුල තමයි මේ අපෝස්තලික සේවාවේ යවන ලැබූ සේවාවට උන් බලගතු වෙන්නේ. ශක්ති සම්පන්න වෙන්නේ. ඒතොර ඒ ශක්ති සම්පන්න භාවයේ ආනුභාවය නැතිව යන්නට එපායි කියන එකයි කියන්නේ. ඒතොර එහෙම වෙද්දී ඉස්සල්ලාම ඔවුන්ට මූලික වශයෙන්ම උන්වහන්සේ ආහනවනේ දැන් මෙතන ඒකම ඔවුන් අහනවා. දැන් ඔබ එහෙම යනවායි කියලා කියන්නේ එවනවායි කියලා කියන්නේ අලුත් රාජ්‍යයක් ඇති කරලා දැන් ඒ කාලේද මේ. එතකොට දැන් අපිට යන්න එපයි කියන්නේ රාජ්‍යයක් තුල බලවන්තව ඉන්න ක්‍රියා කරන කාලයක්ද මේක. නමුත් ඊට වඩා දැන් මේ සුභාරංචියේ සකල දාතින්නට දෙන්නට නම් ක්‍රිස්තුන් වහන්සේ අනිවාර්යයෙන්ම දන්නවා ස්පිරිතුවේ ක්‍රියාකාරීත්වය මේ ජනතාවගේ ජීවිතයට ඕනේ. එතකොට මේ පේරිතාය ඒ ස්පිරිතුවේ තුල බලමහිමෙන් පිරීම උන් අත්දකින්නට ඕනේ. එතකොට ඒ නිසා මේ පොරොන්දුව අනිවාර්යෙන් ඉෂ්ට කරන බව දන්නවා. එතකොට ක්‍රිස්තුන් වහන්සේ එවන බවත් අනිවාර්යෙන් දන්නවා. මොකද අපි දකිනවා අපේ ක්‍රිස්තියානි ජීවිතය
ත්‍රිත්වික දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වයත් එක්ක යන ජීවිතයක්. පියාණන් වහන්සේ අපිට ගැලවීම දෙන්න පුත්‍රයාණන් වහන්සේ වුණා. එතකොට පුත්‍රයාණන් වහන්සේ පියාණන් වහන්සේට සම්පූර්ණ වූ කීකරුකම තුල ඒ ගැලවීම ලබා දුන්නා. ඒකම සුද්ධාත්මයන් වහන්සේගේ අනුභවය තුල උන්වහන්සේගේ ඉගැන්වීම තුල අන් ජනතාවට ගැලවීමට ඇතුළු වෙන්නට ඒ තුල උන්වහන්සේගේ ගැලවීමේ බලමහිමේ ක්‍රියාකාරීත්වය අත්දකින්නට මේ සුද්ධාත්මයන්ගේ මෙහෙවීම ඕනේ. ඒතකොට එහෙම වුණා තමයි ක්‍රිස්තුන් වහන්සේ ගැන්වීම එක්ක ඇතුල් වෙන්නට පුළුවන්. ඒ හින්දා ස්වර්ගාරෝහණය අවසානයක් සහ ආරම්භයක් දෙක. අවසානයේ ක්‍රිස්තුන් වහන්සේ අප සමග ගැලවීමේ කාර්යයට ඇවිල්ලා මේ ඉඳලා පියාණන් වහන්සේ වෙතට යෑම. එතකොට උන්වහන්සේගේ කාර්ය සම්පූර්ණත්වයට පත් කිරීම. ඒකම උන්වහන්සේ තුලින් දෙවියන් වහන්සේ අලුත් සංඝය ක්‍රියාකාරී කරවලා ඒ සංඝය පටන් ගැනීම මේ ස්වර්ගාරෝහණයත් එක්කම සිදු වෙන ක්‍රියාවලියක්. එතකොට ආරම්භයක් තියෙනවා ඒකම තව දෙයකට අවසානයක් තියෙනවා. අපි ගත්තම අපේ ජීවිතවල ගොඩාක් වෙලාවට ඒවා තියෙනවා. නේ? පටන් ගන්නවා අවසන් කරනවා. එතකොට ඊට පස්සේ අවසානයේ තව විනාශයක් නැහැ. ඒකත් එක තව ආරම්භයක්. එතකොට ගැලවීමේ ආරම්භය දේව වචනයේ වාක්‍යානු අපාතරට පැමිණලා මිනිස් බව ගන්නවා. එතකොට ඒ තුල කුරුසියේ මරණයෙන් ගැලවීම ලබා දීලා උත්තාන වෙලා ගැන්වීමේ පූර්ණත්වය ඇති කරලා පියාණන් වහන්සේ වෙත රෝසවනවා. එතකොට එසවීමත් එක්ක ආයි අපිව ඒ ස්වභාව කියන අලුත් සංඝයාත් එක්ක ජීවිය ලබාගෙන යන්නට මේ පෙරිතයන්ට කියනවා ශ්‍රාවකයන්ට කියනවා සුද්ධාත්මයන් එනකන් ඉන්න. ඒතකොට ඒ තුල ආරම්භය අරගෙන ඔබේ ජීවිත කාර්යය පටන් ගන්න. ඒ දොතුන අපිට පැහැදිලි ක්‍රිස්තු වැඩ සිටීම විශ්වීය වැඩ සිටීමක් කියන කාරණාව. උන්වහන්සේගේ උත්ථානයෙන් පස්සේ උන්වහන්සේ උත්ථානයෙන් දින 40කට පස්සේ නැවතත් උන්වහන්සේගේ ස්වර්ගාරෝහණය මගින් ඒ කරුණ ඒ කාරණාව අපිට තහවුරු කරනවා. ඒකයි උන්වහන්සේගේ වැඩ සිටීමේ ප්‍රබලත්වය කියලා අපි කතා කරන්න පුළුවන් වෙන්නේ. පියතුමිනි දැන් අර ඔබ වහන්සේගේ අවසන් පැහැදිලි කිරීමේ සඳහන් කළා වගේ ක්‍රිස්තුන් වහන්සේගේ ස්වර්ගාරෝහණයත් එක්ක අපිට ආරාධනා කරන අපිට ඇරයුමක් තියෙනවා. ඒ තමයි උන්වහන්සේගේ සාක්ෂිකාරයින් බවට පත්වීම කියන කාරණාව. දැන් අපි වර්තමාන ප්‍රායෝගික ජන සමාජය ඇතුලේ ලෝකයේ ඇතුලේ බැලුවොත් එහෙම අපි අර්බුදකාරී වාතාවරණයක තමයි ජීවත් වෙන්නේ. හැබැයි තවමත් සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු විදිහට අපිට හැකියාවක් ලැබිලා නැහැ මේ අවස්ථාවට මුහුණ දෙන්න ක්‍රිස්තු ධර්මයේ කොහොමද අනුසාර කරන්නේ? කොහොමද ක්‍රිස්තුන් වහන්සේව සාක්ෂියක් බවට මේ සමාජය තුල අපි සමාජගත කරන්නේ කියන දේ. අපිත් අර ජන රැල්ලට යනවා, බනිද්දි බනිනවා, ගහද්දි ගහනවා, වේචනය කරද්දි වේචනය කරනවා. එතනින් අපි නැවතිලා ක්‍රිස්තු ඉගැන්වීම අනුසාර කරලා නෑ නේද අපි අද සමාජ වාතාවරණයට. දැන් අපි මේට යද්දී මේ හැම දෙයක් එක්කම අපේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නට ඕනේ සුද්ධාත්ම අනුභවය තුල යන ගමනක් එක්ක. දැන් අපි ගත්තොත් දැන් ස්වර්ගාරෝහණයෙන් පස්සේ ඒ කතෝලික සභාවේ තියෙන පොඩි සූදානම. ඒ සූදානමයි ස්පිරිතු සාන්තු වහන්සේ වඩිනකන් අපි උන්වහන්සේ සොයා යන ගමන. එතකොට මේ සොයා යන ගමන අපි මේ ස්වර්ගාරෝහණ මංගල්‍යක පටන් ගන්නට ඕනේ. අපි සුද්ධ ආභෘත්‍යාලේපේ ලැබලා සුද්ධාත්මයන් ලැබලා ඉන්නට පුළුවන්. නමුත් මේ සුද්ධාත්මයන් අපිව අලුත් කර වදාරනවායි කියලා අපි කියනවා. එතකොට මේ අලුත් කර වදාරීම තුල උන්වහන්සේ අපිට දෙන ඒ මාර්ගය මොකක්ද? මොකද ක්‍රිස්තුන් වහන්සේ අපි දන්නවා මාර්ගයේද සත්‍යයේද ජීවනයේද උන්වහන්සේ කියලා. එතකොට උන්වහන්සේගේ මාර්ගය ඒ සිදුවීම් රටා තුල උන්වහන්සේ ප්‍රකාශ කරන සත්‍යය ඒ සිදුවීම් රටාව තුළ සුද්ධාත්ම අනුභවයෙන් තුල තමයි අපිට අනාවරණය කරගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්, අයිති කරගන්න පුළුවන්. එතකොට ඒ අනාවරණයේදී වෙනදී අයිති කරගන්න අපි උන්වහන්සේට විවෘත වෙලා ඉන්න ඕනේ. ඒතකොට මේ විවෘත වීම නැතිනම් අපිට ඒක කරන්නට බෑ. එතකොට ඒ නිසා අපි අර විවෘත භාවයේ එක්ක උන්වහන්සේ එක්ක ගමනක ආරම්භයකට සූදානමක් තියෙන්නට ඕනේ. එතකොට මේ දෙයත් එක්ක අපිට අනිවාර්යෙන් දැන් සාක්ෂිකාරය වෙන්නට සුද්ධාත්මයන් තුලින් එන්නා වූ අනාවරණය තියෙනවා. උන්වහන්සේ තුලින් දෙන්නා වූ
බල පරාක්‍රමයේ තියෙනවා නැත්නම් බලවන්ත කිරීම තියෙනවා. එතකොට මේ බලවන්ත කිරීමයි පරාක්‍රමයේ මුසු කරගෙන තමයි ජීවිතයට ක්‍රියාකාරී වෙන්නට පුළුවන්. එතකොට මේ අරගල සමය තුල අපි අරගලයේ තුල බලාපොරොත්තු වෙන දේවල් යහපත්. නමුත් ඒ යහපත්ය දේව අනුභවයේ තුල ඉල්ලන දෙයක්. ඒ අනුභවයෙන් අපි මෙහෙවන්නේ කොහොමද? අපි ගත්තාම දේව අනුභවයේ කවදාකවත් අපිට විනාශකාරී වෙන්න කියන්නේ නැහැ. මරාගෙන යන්නයි කියලා කියන්නේ නැහැ. විනාශ කරගෙන යන්න කියන්නේ නැහැ. ක්‍රිස්තුන් වහන්සේත් කවදාකවත් මට ගැහුවයි නේද විනාශ කරපන් කිව්වේ නැහනේ. එතකොට සතුරාට ප්‍රේම කරන්නයි කිව්වේ. එතකොට ඒ දේවල් එක්ක මේ බලය අයිති කරගෙන ගමනක් යන්නට සාක්ෂිකාරයෙක් වෙන්නට. පෙදුනේ අපි සුවිශේෂයට ගමන් කරන්න කලින් මට කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න සමිදානන් වහන්සේගේ ස්වර්ගාරෝහණය යනු කුමක්ද? දැන් අපේ කතෝලික ඉගැන්වීම් වලට එද්දී අපිට කියන එක දෙයක් තමයි උන්වහන්සේ ස්වර්ගාරෝහණය වී පියාණන් වහන්සේගේ දකුණු පස වැඩ සිටින සේක. එතකොට දැන් මේකත් එක්ක මේ ස්වර්ගය වෙනත් දේශයක තියෙනවායි කියන එකට වඩා අපිට මතක් කරන්නේ උන්වහන්සේ මෙහාට ආවේ මිනිස් ස්වභාවය අරගෙන. එතකොට මනුෂ්‍යත්වයේ ලබා ගනිද්දී මිනිස් ස්වභාවය ලබා ගනිද්දී උන්වහන්සේ දේවත්වයෙන් බැහැර වෙලා ආවයි කියලා ඒ බැහැපත්කමට මතක් කරනවා. එතකොට දැන් ස්වර්ගාරෝහණය වෙද්දී මේ උන්වහන්සේට ආරම්භයේ තිබුණා වූ ඒ සම්පූර්ණ වූ මහිමය දෙවියන් වහන්සේගෙන් ලැබලා තිබුණා වූ දෙවියන් වහන්සේ තුල ජනිත වීමෙන් ලැබුණා වූ ඒ සම්පූර්ණ වූ දේව ස්වභාවයේ ක්‍රියාකාරීත්වයට ඇතුල් වෙන්න යන්නේ. එතකොට උන්වහන්සේ එයත් එක්ක දෙවියන් වහන්සේ සමග පූර්ණ වූ මහිමේ ජීවිතයක් සම්පූර්ණ වූ මහිමේ ජීවිතයට ඇතුළු වෙනවා. එලෙස වෙද්දී අර මිනිස් ස්වභාවයේ තියෙන ස්වභාවය දැන් පොඩ්ඩක් වැහිලා යනවා. එතකොට දේව ස්වභාවයේ තියෙන මහිමා අලංකාරයෙන් සම්පූර්ණයෙන්ම පිරීලා පියාණන් වහන්සේ හා සම්බන්ධ වුණු ජීවිතයක මහිමා අලංකාරයක් අත්දකිනවා. එතකොට මේක තමයි අපි මූලික වශයෙන්ම අපේ ගැන්වීම හැටියට මේ ස්වර්ගාරෝහණය හැටියට අපි හඳුන්වන්නේ. හොඳයි පිටුවිනේ අපි එසේනම් ගමන් කරමු සමිදානන් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගලෝත්සවයට අදාළ ශුද්ධ වූ සුවිශේෂය වෙතට. ශුද්ධවර ලූක්තුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් පාඨයකි. මෙසේ ක්‍රිස්තුන් වහන්සේ වද විදින්ටත් තුන්වනදා මලවුන්ගෙන් නැගිටින්ටත් ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීමද පව් කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නටද යුතුයමයි ලියා ඇත. ඔබ මේ දේවලට සාක්ෂිකාරයෝ වන්නහුය. බලන්න මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව ඔබ වෙත ගෙනෙමි. එහෙත් ඉහලින් වන පරාක්‍රමයෙන් ඔබ හැම සන්නද්ධ කරනු ලබන තුරු නගරෙහි නැවතී සිටින්නැයි වදාළසේක. උන්වහන්සේ බෙතානිය දක්වා ඔවුන් කැඳවාගෙන ගොස් තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශිර්වාද කළසේක. එසේ ආශිර්වාද කරද්දීම උන්වහන්සේ ඔවුන් කෙරෙන් වෙන්ව ස්වර්ගයට ඔසවා ගනු ලැබූසේක. ඔහු උන්වහන්සේට නමස්කාර කොට ඉමහත් ප්‍රීතියකින් ජෙරුසලමට හැරි අවුත් නිරතුරු දේව මාලිගාවෙහි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කල් ගත කළහ. පෙදුමිනි ලෝක්තුමන්ගේ සුභාරංචයෙන් උපුටාගෙන තිබෙන්නා වූ ශුද්ධ වූ සුවිශේෂයට අපි අවධානය දෙද්දී ආරම්භයේදීම අපිට ප්‍රධාන කරුණු තුනක් ඉස්මතු කර දක්වනවා. ඒ තමයි ක්‍රිස්තුන් වහන්සේ වද විඳින්නටත් තුන්වනදා මලවුන්ගෙන් නැගිටින්නටත් ජෙරුසලමින් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීමද පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නටද යුතුයමයි ලියා ඇත. මෙහි පැහැදිලිතාවය මොකක්ද පියතුමිනි? දැන් අපි ලූක්තුමා ගත්තාම ලූක්තුමාගේ
පොත් දෙකක් තියෙනවා. එකත් සුවිශේෂය. දෙක අපි පළවෙනි කියවීමේදී විග්‍රහ කර අපොස්තලයන්ගේ ක්‍රියාපත. එතකොට මේ අපොස්තලයන්ගේ ක්‍රියාපත ආරම්භ වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ස්වර්ගාරෝහණයත් එක්ක. ඒ වගේම ලුක්තුමාගේ සුවිශේෂයේ අවසානයේ තියෙන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ස්වර්ගාරෝහණයත් එක්ක. මේ දෙකම අර ජීවිතයන් හා සම්බන්ධව ගමන් කරන ආකාරය දක්වනවා. ඒකට එද්දී මේ සුවිශේෂය හා සම්බන්ධව ලුක්තුමා මේ ස්වර්ගාරෝහණය දක්වන්න යද්දී විශේෂාකාරයෙන් ක්‍රිස්තුන් වහන්සේ මෙලොවින් ඒ ස්වර්ගයට යන්නට දෙවියන් වහන්සේ තුල සම්පූර්ණ වූ මහිමාලංකාරයට ඇතුල් වෙන්න යද්දී ඔවුන්ට දෙනවා ධර්මදූත අණක්. අපි ඒකට කියනවා මිෂනරි මැන්ඩේට් එකක්. එතකොට මේ අය ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම දැක්කා. ප්‍රතික්ෂේප කරවා ඈතින් ඉන්න තිබුණා. නමුත් ඒක දැක්කා. ඒකම උන්වහන්සේගේ උත්හානය වුණත් දැක්කා. ඒකම උන්වහන්සේ නැගිටින්න සිටිනවා වගේම උන්වහන්සේගේ ඉගැන්වීම් දැක්කා. ඒ ඉගැන්වීම් ඔක්කොගේම පළවෙනි දේ තමයි වෙනස් වෙලා හැරිලා එන්න. ඔබට පව්කමාව තියෙනවා ඒ තුල ජීවිතයට ඇතුළු වෙන්නට පුළුවන්. එතකොට මෙන්න මේ සම්පින්ඩණය වෙච්ච ධර්මදූත කාර්යය උන්වහන්සේ මෙලවින් දෙවියන් වහන්සේගේ මහිමාලංකාරයට යන්න ඉස්සෙල්ලා මේ හැම ශ්‍රාවකයෙක්ටම දෙනවා. එතකොට ඒක තමයි කියන්නේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒක tamun තුල තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඔබ දැන් මේ සඳහා ප්‍රකාශ කිරීමට යන්නට ඕනේ. එතකොට ඒ ඔබගේ කාර්යයක්. හැබැයි ඒක පටන් ගන්න කාලයක් කියනවා. ඒක තමයි සුවිශේෂත්වය. ප්‍රකාශ කරන්න ඕනේ එය ඔබව සන්නද්ධ කරායින් පස්සේ. අර ලුක්තුමා අපොස්තලයන්ගේ ක්‍රියාපතේදී කිව්වා ඔබ ගලීලයේම ඉන්න ජෙරුසලමෙම ඉන්න ඔබ ජෙරුසලමෙම ඉන්න යන්න එපා. ඒතකොට මේ ඉතිනෙත් කියනවා ඔබ මෙහි නගරයේම ඉන්න. එතන හිටියාම තමයි මේ කාර්යයට සන්නද්ධ කරන්නේ. ඒතකොට ඒකේ කොටස් දෙකක් දැන් අපි සන්නද්ධ කිරීමයි මැන්ඩේට් එක ලැබීමයි දෙකක්. එතකොට ඒ කළ යුතු කාර්ය දන්වලා තියෙනවා. හැබැයි ඒකට බලපරාක්‍රමය ලබාගන්නේ සුද්ධාත්මයන් වහන්සේ ලබා ගැනීමත් එක්ක. එතකොට උන්වහන්සේ අනිවාර්යයෙන් මේ කියනවා ඒ ලැබීම එක්ක නුඹලා මේ කාර්යය ඉටු කරන්නට ඕනේ. ඒ හින්දා උන්වහන්සේ මෙහින් යන්නට ඉස්සෙල්ලා මේ ප්‍රකාශ කිරීමේ කාර්යය දෙනවා. ඒ හින්දා තමයි දැන් අපි ගත්තොත් මේ ඉරිදා හඳුන්වන ලෝක ජනසන්නිවේදන දිනය කියලා. ඒතර මේ ජනසන්නිවේදන දිනය කියන්නේ මේ නිකන් නිවුස් දෙනවා විතරක් නෙවෙයි. ඒ දෙන පණිවිඩේ සත්‍යයක් තියෙනවා. ඒ පණිවිඩේ ජීවයක් එන්නට ඕනේ. ජීවිතයක් ලබන්නට තියෙන්නට ඕනේ. ඒතකොට අපි දෙන දෙයින් මරණයක් විනාශයක් ඇති කරන දෙයක් නෙමෙයි. දැන් උන්වහන්සේගේ මේ සමාවද පසුතැවීමද දුක් විඳීමද මේ හැම දෙයකම ගැන කතා කරන්න කියන්නේ කුමක් ගන්නද? උන්වහන්සේ දුක් විඳි ඔබට ජීවිතය දෙන්න. ඔබව දෙවියන් වහන්සේ එක්ක ජීවිතයට ඇතුල් කරන්නට. එතකොට ඒ සම්පූර්ණ භාවය ඒ ජීවිතයේ පූර්ණත්වය අයිති කර ගැනීම ක්‍රිස්තුන් වහන්සේගෙන් කියලා ලෝකෙටම ප්‍රකාශ කරන්නට කියන. ඒ තමයි කතෝලික අපිට තියෙන සත්‍යය. ඒ සත්‍යය අපි ප්‍රකාශ කරලා හැම කෙනාම මේ ජීවිතයට මිනිස්කමේන සම්පූර්ණ වූ ජීවිතයට ඇතුල් කරන්නට සාක්ෂිකාරය වෙන්නටයි කියලා කියනවා. පේදුමිනි අපිට එතකොට සුදු සුවිශේෂයේ තවත් හරි අපූර්ව කාරණාවක් ඉස්මතු කරමින් කතා කරනවා. දැන් මම මගේ පියාණන් වහන්සේගේ පොරොන්දු ඔබ වෙත ගෙනෙමි. එහෙත් ඉහළින් වන බලපරාක්‍රමයෙන් ඔබ හැම සන්නද්ධ කරන ලබන තුරු නගරෙහි නැවතී සිටින්න. මේ අපිට කතා කරන්නේ අර ශුද්ධාත්මාගමනය පිළිබඳවමද පියතුමිනි? ඔව් දැන් මේ ලුක්තුමා අරහෙදි ජෙරුසලම නවතින්නයි කියලා කිව්වා. එතකොට මෙහිදිත් ඒ සහනදායකයන්න් ලැබීම එක්ක තමයි ඔබ සන්නද්ධ වෙන්නේ. ඔබ බලවන්ත වෙන්නේ. ඒ නිසා ඒ බලවන්ත වීම වෙනකන් ඔබ මෙහි ඉන්නයි කියලා උන්ට කියනවා. එතකොට ඒක සුද්ධාත්මයන් වහන්සේගෙන් ලබන ඒ සන්නද්ධ වීමක්. ඒන් ලැබෙන එඩිතරකම ජීවිතකොට සුද්ධාත්ම දීමනා තියෙන මේ දීමනා එක්ක ජීවිතය
සන්නද්ධ කරගෙන දෙවියන් වහන්සේ තුල ගැලවීම ක්‍රිස්තුන් වහන්සේගෙන් දෙන ජීවනය මේ දේවල් අයිති කර ගැනීමට යන්නට ඔවුන්ට ඇතුල් වෙන්න කියනවා. එතකොට ඒ නිසා ඒට ඇතුල් වීමට අවශ්‍ය කරන කැපකිරීම ජේසුම කරලා යන්නේ. ඕකේ අගට ඔබට දකින්න පුළුවන් වෙනවා. එතකොට පීතුමිනි ක්‍රිස්තු ඉගැන්වීම තුළ අපි දකිනවා දෙවියන් වහන්සේ සිදු කළ ලෝක ආරම්භයේ පටන් සිදු කළ සෑම කාර්යයක්ම මනුෂ්‍යයාගේ ප්‍රේමය සඳහා. දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ප්‍රේම කරන නිසා සිදුවුණු දේවල් සිදු කළ ක්‍රියාවන් කියන දේ අපිට පැහැදිලි. එතකොට තමන් වහන්සේගේ එකජාතක පුත්‍රයාණන්ගේ ස්වර්ගාරෝහණය කියන කාරණාවත් දෙවියන් වහන්සේ මනුෂ්‍ය සංහතියට ඇති ප්‍රේමය නිසා සිදු වූවක්ද? ඔව් ඇත්තෙන්ම දැන් මේ ස්වර්ගාරෝහණයත් එක්ක අපිට තව කාරණයක් මතක් කරනවානේ. ඒ තමයි දැන් අපේ මිනිස් ජීවිතයේ මෙලව උන්වහන්සේ එක්ක ගත කරද්දී ඒ හුදු මේ ලෝකයේ ජීවිතයක් විතරක් නෙමෙයි. උන්වහන්සේ ඒ මහිමාලංකාරයට ගියා වගේම අපිව ඒ මහිමාලංකාරයට ඇතුල් කරගන්නවා. ඒකයි ක්‍රිස්තුන් වහන්සේ යොහන් තුමාගේ සුවිශේෂයේදී කියනවා මම ගියයි කියලා කැළඹෙන්න එපා. මම ආයි එනවා මා ඉන්න තැනට ඔබ රැගෙන යන්න. ඒකට ඒ මහිමා ලෝකයට ඒ මහිමාලංකාරයට අපිටත් ඇතුල් වෙන්නට පුළුවන් ඒ දෙවියන් වහන්සේ එක්ක සහභාගී වෙන ජීවිතයක් අපිට තියෙන්නේ. ඒ නිසා ක්‍රිස්තුන් වහන්සේගේ ස්වර්ගාරෝහණය තුල අනික් පැත්තෙන් අපේ ජීවිතයේ එන මහිමාලංකාරය අපිට ප්‍රකාශ කරනවා. එය නිකම්ම වෙන ජීවිතයක්ම නෙමෙයි. අපිත් ඒ ස්වර්ගයේ දෙස බලාගෙන ඒ උන්වහන්සේ තුල එන්නා වූ ඒ පූර්ණත්වයේ සොයාගෙන යන ජීවිත ගමනක්. ඒ හින්දා අපි මෙලව කරන හැම එකක්ම නිකන් යන ක්‍රියාවලියක් නෙමෙයි. හොඳ කරන්න ඕනේ හින්දා අපි හොඳ කරනවා. විශ්වාසයේ ඉන්න ඕනේ හින්දා අපි විශ්වාසයේ ඉන්නවා. ඒකට ඕනේ හින්දා වෙන දෙයක් නෙමෙයි. අපි අත්දකිනවා විශ්වාසයේ තුල ජීවනයට යන්න පුළුවන්. අපි අත්දකිනවා ප්‍රේමීය ජීවිතය තුළ දෙවියන් වහන්සේගේ පූර්ණ වූ ප්‍රේමයට. ප්‍රේමය වන දෙවියන් වහන්සේට අපිට මුසු වෙන්නට පුළුවන් කියලා. ඒකෝට මේ ප්‍රේමයේ පූර්ණත්වයට යන ගමනක් අපි ඇදහිල්ල තුළ ක්‍රිස්තුන් වහන්සේ එක්ක ගමන් කරනවා. හිතෝදනේ අපේ සේනම් සූදානම් වෙනවා සමිඳානන් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගලෝත්සවයට අදාළ දෙවන දේව ප්‍රකාශනයට අපි අවධානය යොමු කරමින් කතා කරන්න. හේබ්‍රවරුන් වෙත යවන ලද හසුනින් ඔබුටාගත් පාඨයකි. මන්ද ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේ අභිමුවෙහි දැන් පෙනී සිටින පිණිස නියම ශුද්ධස්ථානයේ ආදර්ශය ලෙස අතින් සෑදූ ශුද්ධස්ථානයකට නොව ස්වර්ගයටම ඇතුළු වූසේක. නායක පූජකයා අනුන්ගේ ලේ රැගෙන අවුරුදු පතා ශුද්ධස්ථානයට ඇතුළු වන්නාක් මෙන් උන්වහන්සේ නැවත නැවතත් තමන්ම ඔප්පු කරන පිණිස ඇතුළු නොවූසේක. එසේ නොවූයේ නම් ලෝකය මැවීමේ පටන් නොඑක් වර උන්වහන්සේට වද වේදනා විඳීම අවශ්‍ය වනු ඇත. එහෙත් උන්වහන්සේ තමන්ම පූජා කිරීමෙන් පාපය දුරු කරන පිණිස මේ යුගාන්තයේදී සදහටම එකවරක් ප්‍රකාශ වූසේක. තවද එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියමව ඇතිසේම බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණිස එකම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූසේක. තවද පාපය දුරු කරන පිණිස නොව උන්වහන්සේගේ ආගමනය බලා සිටින්නන්ට ගැලවීම දෙන පිණිස උන්වහන්සේ දෙවන වර ප්‍රකාශ වනසේක. එබැවින් සහෝදරවරුනි, උන්වහන්සේගේ යාගීක රුධිරය හේතු කොටගෙන ශුද්ධස්ථානයට ඇතුළු වීමට අපට නිදහස තිබේ. උන්වහන්සේ ස්වකීය ශරීරය නැමැති තිරය මැදින් අප උදෙසා අලුත් ජීවමාන මාර්ගයක් විවෘත කර දුන්සේක. තවද දෙවියන් වහන්සේගේ ගෘහවාසීන් කෙරෙහි උතුම් පූජකයෙක්ද අපට සිටි. එබැවින් අපි නපුරු හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබූ සිද්ද පිරිසිදු වතුරෙන් දොහවනය කළ ශරීරද ඇතිව අවංක සිතක් හා ඒකාන්ත ඇදහීමේ සහතිකයද ඇතිව දෙවියන් වහන්සේ වෙත ළඟාවෙමු. පොරොන්දුව දුන් තැනැන් වහන්සේ විශ්වාසවන්ත බැවින් අප පිළිගත් බලාපොරොත්තුවෙහි නොසෙල්වී ස්ථිරව පිහිටා සිටිමු.
පේතුමිනි හේබ්‍රවරුන් වෙත යවන ලද හසුනෙන් සමිධානන් වහන්සේගේ ස්වර්ගාරෝහණය පිළිබඳව අපිට ප්‍රකාශ කරන මේ දේවාක්‍ය සංග්‍රහය ඇතුලේ අපි කොහොමද මේ පැහැදිලි කරගන්නට අද දවසේදී ගමන් කරන්නේ? දැන් මේකේදී සුදු සුවිශේෂයේදී ඔබට අහන්නට ලැබුණා උන්වහන්සේ ධර්ම දූත අණ දෙනවා. ඒකෙදි කියනවා උන්වහන්සේ දුක් විඳින්නටත් තුන්වෙනිදා මලවුන්ගෙන් නැගිටින්නටත් ඒ තුල පෞක් සමාවද ජීවනයද ලැබෙන බව. එතකොට දැන් මේ හේබ්‍රවරුන්ගේ ලිපියේදී ස්වර්ගාරෝහණය හා සම්බන්ධව මේ සුද්ධාසනයේ හා බැඳීමක් ගැන කතා කරනවා. දැන් මේ සුද්ධ ස්ථානය. ඒතකොට සුද්ධ වූ ස්ථානය දේව මන්දිරයකට ආවහම ඒ උන්වහන්සේ විශේෂයෙන්ම වැඩ සිටින තැන. එතකොට පුරාණ ගිවිසුම තුල උනේ බැටළුවන්ගේ රුධීරය. එතකොට ඒ රුධීරය පූජකයා අරන් ගිහිල්ලා ඒ සුද්ධ ස්ථානය තුල ඔප්පු කරලා දෙවියන් වහන්සේට පුදනවා. එතකොට ඒ සුද්ධ ස්ථානයේ ඒ ආගිය තමයි සිදුවෙන්නේ. ඒක සැරින් සැරේ කරන්න ඕනේ. එතකොට ක්‍රිස්තුන් වහන්සේගේ අර දුක් විඳීම මරණය ලුක්තුමන්ගේ සුවිශේෂයේ ගෙනාවද ඒකේදී මෙතන ප්‍රකාශ කරනවා දැන් උන්වහන්සේ මේක එකපාරෙන් තමාගේ ජීවිතේම රුධීරය හැටියට පූජකයා හැටියට පූජා කරමින් උන්වහන්සේම දැන් පූජකයා වෙනවා. උන්වහන්සේම පඬුර වෙනවා. එතකොට මේ පඬුර තුල ඒ සුද්ධ ස්ථානයේ තුල ජීවය අපිට ලැබෙනවා. ඒ නිසා මෙතනින් ඉස්ලාම මෙතන ලස්සනට කියන උන්වහන්සේ සුවකීය ශරීරය නැමැති තිරය මදි. එතකොට ඉස්සර මේ තිරය ඇතුළට යන්න ඕනේ පඬුර අරගෙන. දැන් ඒ තිරය කඩාගෙන උන්වහන්සේ ඇතුළු වෙලා තමන් වහන්සේම යාගයේ හැටියට පූජා කරලා තියෙනවා. ඒ නිසා මේ පූජා කිරීමත් එක්ක අපිට හැම වෙලාවෙම තියෙන උන්වහන්සේගෙන් ජීවය ලබන්නටයි. ඒ නිසා අපි මෙහි දිව්‍ය ආගයට විශේෂ ආකාරයෙන් සම්බන්ධ වීම උන්වහන්සේ වංකව හැම වෙලාවෙම ජීවමානව දැන් අපි අතර ඉන්නවා. එතකොට අපි ඒ උන්වහන්සේට එහෙම ඇතුළු වෙද්දී අපේ ජීවිතය පිරිසුදු කරගෙන උන්වහන්සේ වෙතට යන්න පුළුවන්. ඒක ලස්සනට කතා කරනවා මෙහෙම. නපුරු හෘද සාක්ෂියෙන් පවිත්‍ර කරනු ලැබූ සිද්ධ පිරිසුදු වතුරෙන් දෝවනය කළ ශරීරද ඇතිව. එතකොට දැන් මෙය අර සුද්ධ ස්ථානය තුල උන්වහන්සේගේ ක්‍රියාවලිය නිසයි සිදු වෙලා තියෙන්නේ. එතකොට එහෙම වුණාම අපි උන්වහන්සේට බැඳෙද්දී මොනවාද වෙන්නේ? අපේ හෘද සාක්ෂීන් තුල තියෙන මේ පාපිෂ්ඨ ස්වභාවය සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. ඒකම අපේ ශරීරය කියන දේ. ශරීරය පාපයට නතු වෙලා තියෙන ස්වභාවයෙන් වෙනස් වෙලා දෙවියන් වහන්සේට අයිති ස්වභාවයට අපි පුද්ගලයෙක් හැටියට සම්පූර්ණයටපත් වෙනවා. එතකොට එය ක්‍රිස්තුන් වහන්සේ හේතු කොටගෙන අපි ලබපු දෙයක්. එතකොට හේබ්‍රවරුන්ගේ ලිපිය තුලින් අපිට විශේෂ ආකාරයෙන් මතක් කරන අපි මේ සාක්ෂිකාරය වෙලා අද වර්තමානයේ ජීවත් වෙන මිනිස්සු උන්වහන්සේගේ ශ්‍රාවකයෝ. එතකොට මේ ශ්‍රාවකත්වයේ ඉන්න අපි නිතරම උන්වහන්සේගේ ඒ රුධීර දෝවනේ අපේ ශරීරයේද අපේ ආත්මයේද සම්පූර්ණත්වයට පත් කරගන්නට ක්‍රියාකාරී වෙන්නට ඕනේ. ඒ වුණා අපි නිතරම අර ප්‍රසාද ස්නාපනයෙන් ලැබුවා වූ අලුත් ජීවිතේ පවතින මිනිස්සු වෙනවා. එතකොට ඒක නිකන් අර ඉස්සර සැරින් සැරේ ගිහිල්ලා කරන්න තියෙන යාගයක් නෙමෙයි. උන්වහන්සේ කරපු යාගයෙන්ම අපි ලබා ගන්නා වූ ජීවනය. එතකොට මේ ජීවනය අපේ ජීවිතය අරන් යන්නට ඕනේ. එතකොට ඒ නිසා අපිට විශේෂයෙන් පළමු කොට මතක් කරනවා උන්වහන්සේ හා බැඳිලා එසේ ගමන් කිරීම. එතන දෙවනුවයි කියන උන්වහන්සේ ආයෙන්නේ නැහැ පාපෙන් නිදහස් කරන්න. ආයෙන්නේ අපි ගැලවීමේ පූර්ණත්වයට අරන් යන්න. ඒ නිසා දැන් ස්වර්ගාරෝහණය වෙච්ච උන්වහන්සේ ආයි පැමිණීමක් ගැන අපේ තියෙනවා. ඒතර ඒ පැමිණීම මේ පළවෙනි උන්වහන්සේගේ පැමිණීම ගැලවීම දෙන්නට. එතකොට ඒ සඳහා එන පැමිණීමක් නෙමෙයි දෙවෙනි පැමිණීම එය පූර්ණත්වයේ ජීවිතයට අපි රැගෙන යන්නට එන පැමිණීමක් බව මතක් කරනවා. ක්‍රිස්තුන් වහන්සේ ජීවිතේ පූජා කළේ
කුමක්ද යන්න කියන කාරණාවම මොන හේතුවක්ද පිණිසද කියන කාරණාව පිළිබඳව අපිට පැහැදිලි කරද්දී පියතුමිනි සඳහන් කරනවා තවද එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියමව ඇතිසේම බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණිස එකම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූසේක. දැන් පියතුමිනි මේ විනිශ්චය ගැන කතා කරද්දී අපිට තවමත් හරි අවබෝධයක් මේ පිළිබඳව නැහැ කියන කාරණාව අපිට පැහැදිලි. ක්‍රිස්තු ඉගැන්වීම ඇතුලේ අපි විනිශ්චය කියන කාරණාවට අපි කොහොමද මුහුණ දෙන්නේ? ඒක අත්දැකීමක්. ඒක දැන් අපිට සජීවීව ඉදිරිපත් කරන්න සමහර වෙලාවට අත්දැකීමින් ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ වෙන්න පුළුවන්. හැබැයි සභා ඉගැන්වීම පාදක කරගනිමින්, ක්‍රිස්තු ඉගැන්වීම පාදක කරගනිමින් විනිශ්චය යනු මොකක්ද පියතුමිනි අපි පැහැදිලි කරන්නේ? ඔව්. දැන් අපි ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම සමහර දේවල් අපිට විනිශ්චය කරන්න වෙනවා. අපි කියමු ක්‍රියාවක් කරන්න යනවා. ඒක හොඳද නරකද? එතකොට අපේ අභ්‍යන්තරයේ තියෙන හෘද සාක්ෂිය අපිට විනිශ්චයක් දෙනවා. අපේ යහපත් හෘද සාක්ෂියක් තියෙනවා නම් යහපත් හෘද සාක්ෂිය අපිට කියනවා විනිශ්චය මේ ක්‍රියාව කරන්න හොඳයි. මේ ක්‍රියාව නොකරන්න නරකයි. එතකොට ඒක එක විනිශ්චයක්. අනික් පැත්තෙන් ඒ විනිශ්චයක එන දෙයක් තමයි යහපත සොයාගෙන විනිශ්චය කරන්න පුළුවන්. අයහපත සොයාගෙන විනිශ්චය කරන්න පුළුවන්. එතකොට ඒක මනුෂ්‍යයා කළ යුතු වෙනවා. මොකද නපුරා කොතනද ඉන්නේ? නපුරා විනිශ්චය කරගන්න ඕනේ. දෙවියන් වහන්සේ කොතනද ඉන්නේ? විනිශ්චය කරගන්න ඕනේ. එතකොට ඒ ජජ්මන්ට් එක නෙමෙයි, එහෙම නැත්නම් ඒ විනිශ්චය නෙමෙයි විශේෂයෙන්ම අපේ ජීවිත පැවැත්ම එක්ක තියෙන දේදි කතා කරන්නේ. දැන් අපිට කියන්නේ අපි නපුර විනිශ්චය කරලා ඒක නපුරයි කියලා දකින්න ඕනේ. යහපත විනිශ්චය කරලා යහපතයි කියලා දකින්න ඕනේ. නමුත් අපිට යහපත විනිශ්චය කරාන් පස්සේ අයහපත සමාවෙන්න අපි අයහපත විනිශ්චය කරාන් පස්සේ ඒ අයහපත කරන පුද්ගලයාව වැඩක් නැහැ කියලා විනිශ්චය කරන්න බෑ. ඔතන තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කරුණාව තුළ අවසානයේ කරන විනිශ්චයට අපි ඉඩ හරින්නේ. එනිසා අනික් පැත්තෙන් දැන් අපි පුද්ගලයන් ගනිද්දී සභාව ඉතිහාසය තුළ දැන් පාවුලුතුමා සාවුලු හැටියට ඉඳද්දී අපරාධකාරයෙක්, මිනිමරුවෙක්. එතකොට සාවුලු ඒ කාලයේ වෙච්ච ක්‍රියා වැරදි. නමුත් සාවුල් අද පාවුලු වෙලා සන්තුවරේ. එතකොට ඒ ස්වභාවයට දෙවියන් වහන්සේට අරන් යන්න පුළුවන්. ඒකට අපිට ඒ පාපයේ ඉන්න කෙනා වෙනස් වෙලා ජීවිතයට යන්න පුළුවන්. ඒකට පෞකාර ස්ත්‍රිය ක්‍රිස්තුන් වහන්සේගේ ඉදිරියේ ඉඳලා ඒ ලැබුණ ආදරය එක්ක පාපය අතහැරලා ගියා. එතර වුණා. එතකොට එතනනේ සුවිශේෂී කියන්නේ පෞකමාවද ජීවනයේද දක්වන්න කියලා. එතකොට විනිශ්චය අපි කරන්නේ පාපය නම් පාපය වැරදි. නමුත් පාපය කරන්න අපි විනිශ්චය කරන්නේ නැහැ, වැඩක් නැහැ කිය. මොකද දෙවියන් වහන්සේගේ ආදරයේ ස්පර්ශය ඕන වෙලාවක යාව ඒ ජීවනයට යන්න පුළුවන්. ඒ වගේම අපිව ශ්‍රාවකත්වයේ තුල මේ පව්කරුවන්ට දෙන්න කියලා තියෙන පව්කමාව දෙවියන් වහන්සේගෙන් තියෙනවා වෙනස් වෙලා එන්නයි කියලා. එතකොට ඒක තමයි උන්වහන්සේගේ ධර්ම දූත අන. එතකොට අපි ඒට ඇතුල් කරන්නට ක්‍රියාකාරී වෙන්නට ඕනේ. උන්වහන්සේ ස්වකීය ශරීරයේ නැමැති තිරේ මැදින් අප උදෙසා අලුත් ජීවමාන මාර්ගයක් විවෘත කර දුන්සේක. අපි දන්නවා පියතුමිනි උන්වහන්සේගේ දුක් විඳීම, මරණය, උත්ථානය කියන කාරණාව අපි සිහිපත් කරද්දී උන්වහන්සේගේ මරණයට පෙර උන්වහන්සේ සලකුණු අපි අතර තියලා තමයි උන්වහන්සේ යන්නේ. මා සිහිකිරීම පිණිස මේ සිදු කරන්න කියන කාරණාව. දිව්‍ය පූජා යාගය ක්‍රිස්තු ජීවිතයේ අපේ කේන්ද්‍රස්ථානයේ විදිහට අපිට සලකන්න පුළුවන් අපේ ගිහි පැවිදි ඕනම කෙනෙකුගේ ජීවිතයේ පියතුමිනි. දිව්‍ය පූජාවට තිබෙන අගය අපේ සාමාන්‍ය ගිහි දේව ජනතාව අතර දිව්‍ය පූජාව කෙරෙහි තියෙන උනන්දුව පිළිබඳව වහන්සේගේ අදහස මොකක්ද? ඒ සඳහා තව අපි කොහොමද අදහස් දැක්විය යුතු වෙන්නේ? දැන් අපි දිව්‍ය පූජාව හා සම්බන්ධ වුණාම සමහර වෙලාවට අපි ගන්න විශේෂම ඉරිදා දිව්‍ය පූජාව. සමහර විට ගොඩාක් අය මේ පූජාවට යන්නේ එදාට ගියේ නැත්තම් මරණීය පාපයක්.
එතකොට මේ මරණීය පාපයෙන් මිදීමට පමණක් දිව්‍ය පූජාවට සහභාගී වීමෙන් පළක් වෙන්නේ නැහැ. එතකොට ඒ මරණීය පාපයෙන් ඉවත් වෙනවා වගේම ඒ ජේසුත් ඒ කුරුසේ යාගයට තියෙන ලෙන්ගතුකම එක්ක ආදරයක යද්දී මොනවාද වෙන්නේ? මේ කුරුසේ යාගයේ සිදුවන මොහොත අපි අපේ ජීවිතයේ කුරුසේ යාගයට මුසු කරගන්න. දැන් මෙතනින් කියනවානේ ස්වකීය ශරීරයේ නැවති තිරය මැදින්. හරි. එතකොට අර පුරාණ කිව්සේ තිරේ අස්සෙන් යන්න ඕනේ සුද්ධ වූ ස්ථානයට. දැන් උන්වහන්සේගේ ශරීරය කියන දෙයත් එක්ක තිරයක් නැහැ. එතකොට දැන් අපි පූජාවට ගියාම කෙලින්ම උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ කැඩීම අපිට කෙලින්ම දකින්න පුළුවන්. ශ්‍රී ශරීරයේ ශ්‍රී රුධිරය ලෙස උප්පු කිරීම සහ ඒ දෙස නිත්‍ය වන්නට යොමු කිරීමත් එක්ක. එතකොට ඒක ඇයි දැන් මේ පේන්න ජනතාවටම ඔසවන්නේ? ඒ අයට තමුන්ගේ ජීවිතය මේ ශරීරයේ කියන නැත්තම් මුළු ජීවිතය කියන දෙයට රුධිරයටයි ශරීරයේ කැඩීමටයි මුසු කරලා අර ජීවනයට ඇතුළු වෙන්නට. එයින් ගලාගෙන එන අසීමිත වූ වරප්‍රසාද ගැලවීම අයිති කරගන්නට. ඒකට අපිට යුතුයකමක් තියෙනවා මෙහෙට නැත්තම් දිව්‍ය යාගයට සහභාගී වීම එක්ක අනිවාර්යයෙන්ම මේට අපේ ජීවිතයේ දේවල් ඇතුල් කරලා වරප්‍රසාදේ අයිති කරගන්නට. ඒක පූජාව ඔප්පු කරන පූජා ප්‍රසාදිතුමා, ඒන පැවිදි සොහොයුරියන්, ගිහි ජනතාව. එතකොට එයාගේ තියෙන කැඳවීම එක්ක, යුගදිවිය එක්ක, පෞල් ජීවිතය එක්ක, ජීවිතයේ තියෙන ගැටලු ප්‍රශ්න එක්ක අන්න මෙහින් එන ජීවනය උකහා ගන්න ඕනේ. එතකොට ඒ තමයි මේ දිව්‍ය යාගය තුල මේ තිරය මැදින් කැඩුණු ශරීරයෙන් එන වරප්‍රසාදය අපි අයිති කරගන්නේ. හිතවතුනි කිතුණු ඔබ මම කියලා කියන්නේ බලාපොරොත්තුවේ ජනතාවක්. ඒකයි අපි කියන්නේ හැම වෙලාවම ක්‍රිස්තු ඉගැන්වීම පදනම් කරගෙන ජීවිතය ගත කරන අය බොහොම වාසනාවන්තයි කියලා. අපේ කිතුණු ජීවිතේ කොච්චර ඇල්මැරුණු ස්වභාවයෙන් ගත කරන්නට යම් යම් සිදුවීම් හරහා අපිට සිදු වුණත් අපිට බලාපොරොත්තුවක් කියලා දෙයක් තියෙනවා. මොකද අපි දන්නවා ක්‍රිස්තු ඉගැන්වීමේ ඉතිහාසය තුලම බලාපොරොත්තු මත පදනම් වෙලා තමයි දේවතාත්තා හැම සැලසුමක්ම සකස් කළේ කියන දේ. Tamanගේ පුතාගේ මරණයෙන් පස්සේ උත්ථානය කියන බලාපොරොත්තුවත් එක්ක අපිව පිහිටෙව්වා. උත්ථානයෙන් පස්සේ ස්වර්ගාරෝහණය, ඊට පස්සේ ශුද්ධාත්මා ගමනය කියන බලාපොරොත්තුවත් එක්ක කිතුණු ඔබේ මගේ ජීවිතය ස්ථානගත කළා. එනිසා බේදුමිනි බලාපොරොත්තුව කියලා කියන්නේ කිතුණු අපිට හරි ලස්සන දායාදයක්, තිරිනයක් කියන දේ පැහැදිලි. ඒකයි අපිට කියන්නේ පොරොන්දුව දුන් තැනන් වහන්සේ විශ්වාසවන්ත බැවින් අප පිළිගත් බලාපොරොත්තුෙහි නොසෙල්වී ස්ථිරව පිහිටා සිටිමු. කිතුණු අපිට ජීවිතවල බලාපොරොත්තු නැති වෙලා යද්දි, හීන බිඳ වැටෙද්දි, බාහිර සමාජයේ ඒ හැම දෙයක්ම කඩලා බිඳලා දාද්දි කිතුණු අපිට තියෙන එකම බලාපොරොත්තුව මොකක්ද පියතුමනි? අපි අපේ සාමාන්‍ය මිනිස් ජීවිතය ගත්තාම එකක් තමයි බලාපොරොත්තු තියෙනවා. එකින් එක හරියට ඉටු වෙනවා නම් පුදුම සතුටක් තියෙනවා. එහෙම වෙද්දී අපි කියනවා අනේ දෙවියන් වහන්සේ ජේසු අපි එක කොච්චර ඉන්නවද? එතකොට එහෙම බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම ඉටු වෙන තැන් තියෙනවා. ඊළඟ එක තමයි අපේ ජීවිතයේ කිතුණු බලාපොරොත්තුව තියෙද්දී ඒ බලාපොරොත්තුව තුල දේව කැමැත්තේ අභිමතයේ ස්වරූපයකුත් තියෙනවා. එතකොට දෙවියන් වහන්සේගේ අභිමතයේ සමහර වෙලාවට අපේ බලාපොරොත්තු එක්ක මුසු වෙලා යන්නේ නැහැ. එතකොට සමහර තැන්වල බලාපොරොත්තු වෙන දේවල් ඉටු වෙන්නේ නැහැ. සමහර තැන්වල අපිට තියෙන බලාපොරොත්තුව ලබා ගන්න තිබ්බට එක එක්කෙනා ඒකට දාන කොක්ක එක්ක එහෙම නැතිනම් ඒවට දාන එක එක යාගේ ඊර්ෂ්‍යාවේ ක්‍රියා එක්ක ඒ බලාපොරොත්තුව අයිති කරගන්න බැරුව යනවා. ඒතකොට මේක අපි ක්‍රිස්තියානි ජීවිතයේ දකින්නේ බලාපොරොත්තුව තියෙන දෙය ඇදහිල්ල තුල ශක්තිවන්තව යන ගමනක ස්වභාවයකුත් තියෙන්න ඕනේ. නැත්තම් බලාපොරොත්තු එක්ක හැම දෙයක් එක්ම යද්දී අර රෝසමල්යානාවක දිවෙන ගමනක් තමයි තියෙන්නේ. ඒකෝට අපි අපේ විශ්වාසයේ ගමන එහෙම නැතිනම් මේ ක්‍රිස්තියානි ගමන
මේ රෝසමල් යහනාවක ගමනක ගෙන යන්නට දෙවියන් වහන්සේ ඉඩ හරින්නෙත් නැහැ. ක්‍රිස්තුන් වහන්සේ ඉඩ හරින්නෙත් නැහැ. මොකද ක්‍රිස්තුන් වහන්සේටත් අර කිව්වනේ උඩින් පනින්න, එතකොට එහෙම වුණාම මෙහෙම වෙනවා. එතකොට ඒ වගේ බලාපොරොත්තු ඇති කරලා උන්වහන්සේවත් යක්ෂ අල්ලගන්න ගිය තැන් තියෙනවානේ. නමුත් උන්වහන්සේ ඒක තුල දැක්කා වේදනාවේ ජීවිතය තමයි ගැලවීමට යන්න තියෙන මාර්ගය. ඒ හින්දා මම ඒක ගන්න ඕනේ. එතකොට එතන අපි අර ස්ථීර බලාපොරොත්තු වෙයි සිටින්නේ අරයා නිසා මට ඒක නැති වුණා නෙමෙයි. මේ දේවල් වෙද්දි දෙවියන් වහන්සේ එය සිදුවෙන්නේ මේ නිසායි කියන යම්කිසි කාරණයක් තියෙනවා. එතකොට ඒ නිසා ඒ අභිමතය තුළ මගේ ජීවිතේ මං ස්ථීරව යනවා. එතකොට මේක උන්වහන්සේ මට උවමනා නම් අනිවාර්යෙන් දෙනවා. මට අනවශ්‍ය නම් වේදනාවක් යනවා. හැබැයි වේදනාවක් යන අවශ්‍ය කරන වරප්‍රසාදය මට ලබා දීලා මාව බලාපොරොත්තුවේ පවත්වනවා. එතකොට ඒ ස්ථීර නොසෙල්ලෙන ගතිය තමයි අපේ ජීවිතේ යන්නට ඕනේ. හොඳයි. එමනම් හිතවතුනි ඔබේ මගේ ජීවිතේ මොන කඩාවැටීම් තිබුණත් ජීවිතේ මොන සිද්ධි සිදුවීම් වලට ඔබ මම මුහුණ දුන්න දෙවියන් වහන්සේ කියන බලාපොරොත්තුවත් එක්ක ස්ථානගත වෙන්න රොද බැඳින්න කියන ආරාධනාව කරනවා. අද දවසේදී අපිට ඉදිරිපත් කරන පිළිතුරු ගිය ඇතුලේ අපිට කතා කරනවා සව් සතුනි අත්පොලසන් දෙන්න ජයගොස නංවා දෙවිඳුන්ට තුති දෙන්න අති උතුම් සමිදානෝ බියකරුය මුළු මහ පොළව කෙරේ අගරජය ජයගොස නංවා කාහලහඬ පතුරා එතුමානෝ සිහසුන මත නැගුණුසේක දෙවිතුමන් හට ගී පසස් නගන්න අපේ නිරිඳු හට ගී පසස් නගන්න දෙවිදානෝ මුළු දෙරණට නිරිදානෝය එතුමන් හට ගී පැසසුම් ගයන්න දෙවිදානෝ ජාතීන් අතර රජිදානෝය එතුමානෝ සුවිශුද්ධ සිහසුන් අරා වැඩ සිටින සේක. පේදුමිනි අවසාන වශයෙන් අද දවසේදී අපේ මේ ධර්ම කතිකාවත අපි නිමා කරන්නට මත්තෙන් මේ ප්‍රායෝගිකව මට දැනෙන කාරණාවක් අපි මිනිස්සු විදිහට මේ ලෝකයේ බලය මූලික කරගෙන ලෝකයේ ලෞකික බලය ප්‍රධාන තැන කොටගෙන දෙවියන් වහන්සේගේ බලය කියන දේ අපි අමතක කරලා තියෙනවා. මා මැවූ මගේ දෙවිඳුන් මේ සියල්ලට වඩා බලවත් කියන දේ අපිට අමතක වෙලා තියෙනවා. ඒ නිසා තමයි සමහර වෙලාවට අපි බලපුවහම සමාජය තුල කලකෝලාහල ඇති වෙන්නේ. වැරදි මත ඉස්මතු වීම නිසා රණ්ඩු ඇති වෙන්නේ. අපි දකිනවා සමහර වෙලාවට. ඇයි? මගේ දෙවියන් වහන්සේ මේ සියල්ලට වඩා බලවත් කියන දේ අපිට අමතක වෙලා. අර මේ පෞල්තුමා කිව්වා වගේ මා බලවත් කරන සමිදානන් වහන්සේ තුල මට සියල්ල කරන්න පුළුවන් කියන දේ අපිට අමතක වෙලා පියතුමිනි. අපි කොහොමද මේ සියල්ලට වඩා දෙවිඳුන් බලවත් බව සිතට අරන් ජීවත් වෙන්නේ? ඔව් දැන් අද මේ පිළිතුරු ගිය අපි ගත්තාම දැන් ක්‍රිස්තුන් වහන්සේ සාමාන්‍ය දේශනා කරන් ගිහිල්ලා උන්වහන්සේ දුක් විඳීම ඒ තුල ඊතා නින්දා සහගත මරණයකට ගියේ. එතකොට එහෙම උන්වහන්සේ පාතිහාර කරමින් ඔක්කොම කරලා යම්කිසි ජනතාවක් දිනාගත්ත කෙනෙක් ලෞකික ලෝකයන්ව ඊටම පහත් තැනකට වැටෙනවා. නමුත් දෙවියන් වහන්සේ ඒ පහත් මරණයෙන් විජයග්‍රහී ස්වභාවයකට ක්‍රිස්තුන් වහන්සේ උසවනවා. ඒ නිසා අපේ දෙවියන් වහන්සේ නිකම්ම නිකන් එන දේවල් එක්ක ඔහේ පරාජයට පත් කරන දෙවියන් වහන්සේ කෙනෙක් නෙවෙයි. හැබැයි අපිට වෙන දේවල් එක්ක මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම පරාජයන් නැයි මේ වගේ දේවල් වෙන්නේ මොකද? දෙවියන් වහන්සේ නිහඬද? එතකොට මේ වගේ ගැටලු ප්‍රශ්න අපේ ජීවිතේට එනවා. එතකොට අපිට අනිත් පැත්තෙන් කියන්න පුළුවන් ඔය දෙවියන් වහන්සේ මෙහෙමයි, ඒ දෙවියන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා. ඇයි මෙහෙම කරන්නේ? එතකොට කිතුණු නොවන අයගෙන් ඒ වගේ ප්‍රකාශනත් අපේ දෙවියන්ව පහත් වෙන විදිහට එන්නට පුළුවන්. මේ කාලය තුල එහෙම එනවා. එතකොට මේ සියල්ල තුල තමයි අපේ අර ස්ථිරසාර බලාපොරොත්තුවේ ජීවත් වීම. ඇයි ඒ බලාපොරොත්තුවේ ජීවත්? අපේ දෙවියන් වහන්සේ ඕන තැන බල පරාක්‍රමයෙන් අපිට එනවා. උන්වහන්සේ අපිව නිකම්ම විනාශයට පත් කරවන්නේ නැහැ. එතකොට ඒ බල පරාක්‍රමය අපි අත්දකින්න ඕනේ. එතකොට අපේ ජීවිතය තුළ එන්න ඒ දෙයත් එක්ක ගියාම මේ දෙවියන් වහන්සේ
පුදුම ජයග්‍රහණයන් දෙන දෙවියන් බවට පත් වෙනවා. හොඳයි. එහෙමනම් කිදු සමිදානන් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගලෝත්සවයට අදාළ දේවාක්‍ය සංග්‍රහය පිළිබඳව අද ධර්මානුධර්ම සාකච්ඡාව තුළ අප කතිකා කළා. පියතුමන්ගෙන් කරුණු ගෙන හැර දැක්වුවා. අපි විශ්වාස කරනවා ඔබේ හදවතට උන්වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගලෝත්සවයත් එක්ක බලාපොරොත්තුවකින් මහත් වූ බලාපොරොත්තුවකින් නැගී සිටිය හැකි ජීවිත කාලයක් ඔබට උදා වේවි, රටට උදා වේවි, මුළු විශ්වයටම උදා වේවි කියලා. ඒ ප්‍රාර්ථනාව ඒ විදිහටම ඉෂ්ට වෙන්නයි කියලා අපිත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද අරගෙන යමින් අද දවසේදී ස්තුතිවන්ත වෙනවා. මේ ගැඹුරු දේව ධර්මික දහම් කරුණු අපිත් එක්ක බෙදා හදා ගන්නට පැමිණි ගරු ලලිත් ෆීලික්ස් පූජා ප්‍රසාදීන් වහන්සේට පියතුමිනි ඔබ වහන්සේට ස්තුතියි. ජේසු පිහිටයි. ජේසු පිහිටයි. එදොතුනේ අපි සූදානම් වෙනවා ලබන සතියේත් ධර්මයන්ෝ ධර්ම කතිකාවතත් එක්ක එකතු වෙන්න. ශුද්ධාත්ම ආගමන මංගලෝත්සවයට අදාළ දේවවාක්‍ය සංග්‍රහය පිළිබඳව කරුණු ඔබ වෙත රැගෙන එමින් ඔබට ආශිර්වාදයේ සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ජේසු පිහිටයි.